නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට බුදුරජාණන් වහන්සේ වදාළ නිමල ශ්‍රී සද්ධර්මය අපට පැහැදිලිව කියා දුන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස ගිහිගේ අත්හැරලා උන්වහන්සේ වැඩියට පස්සේ මහා බිනිස්ක්‍රමණය කරන්නට උන්වහන්සේ පිටත් වුණාට පස්සේ උන්වහන්සේට මගක් තිබුණේ නැහැ. කොයි ක්‍රමයෙන් දුතුම් අරහත්ත්වයට පත් වෙන්නේ කියලා උන්වහන්සේට තේරුමක් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා ලෝකේ විමුක්තිය පිණිස යමක් කරනවාද, ඒ කාලේ හැටියට යම් සම්මතයක් තිබ්බාද, ඒ සෑම දෙයක්ම කරන්න උන්වහන්සේට සිද්ධ වුණා. නොයේ කායික දුක් පීඩා දෙන්න මේ ශරීරයට උන්වහන්සේට සිද්ධ වුණා. ගිහි ගෙදර වාසය කරද්දී උන්වහන්සේ තරම් කම්සප විඳපු අදි සුඛෝපභෝගී ජීවිතයක් ගෙවපු කෙනෙක් දකින්ට ලැබෙන ඉතාම අල්ප වශයෙන් උන්වහන්සේ දේශනා කළ සුරම්‍ය සුබ කියලා මාලිගා 3ක මම සැප වින්දා. වැසි මාස 4 මම එක මාලිගාවක වාසය කළා. ඒ කාලෙට මම පල්ලෙහා මාලයට එන්නේ නැහැ. කාන්තාවන් විතරක් පිරිවැරූ 500ක් කුලංගනාවන් පිරිවැරූ ඒ මාලිගාවේ මම නෘත්‍ය වාදනයෙන් රාජභෝජනයෙන් සතුටු වෙමින් මම කල් ගත කළා. ඒ භාග්‍යතුන් වහන්සේ වදාළේ භාග්‍යතුන් වහන්සේ ගිහි ජීවිතේ විඳපු සැප ගැන, කාම සුකල්ලි කාණ යෝගයේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මම ඒ කාලේ අතිශයින්ම සුකුමාලයි, පරම සුකුමාලයි. ඒ කාලේ මම බෝසත් අවදියේ සිනීඳු සඳුන් තමයි ඇඟ ගැල්ලුවේ, කසී සලු තමයි පෙරෙව්වේ, ගොරෝසු සඳුන් මම තැවරුවේ නෑ. ඒ වගේ මම පොරෝපු කංචුකයත් මේ උර මඩලත් බඳ වටාත් දවට ගත්තු පොරවාගත්තු කංචුකයත් අතිශයින්ම සිව්මැලී කියනවා. මහණෙනි, ඔය වගේ රම්ම්‍ය සුරම්ම්‍ය මාලිගා සුබ මාලිගාවල මම අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කළා. ඒ මහබෝසතාණන් වහන්සේගේ ගිහි ජීවිතේ විඳපු සැප, යශෝදරාවන් සමග මහබෝසතාණන් වහන්සේ විඳි සැප. උන්වහන්සේ උයන් කෙලි සඳහා යනවා. උන්වහන්සේ නොයේ ක්‍රීඩාවන්ගෙන් සතුටු වෙනවා. එතකොට ඒ උන්වහන්සේ ජීවිතේ ගත කරපු ස්වභාවය ඊළඟට ගිහි ජීවිතේ අත්හැරලා උන්වහන්සේ ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වුණාට පස්සේ උන්වහන්සේ මේ ශරීරයට කොයි තරම් දැඩි දුක් දුන්නාද. උන්වහන්සේ සමහර වෙලාවට අනුභව කරන්නේ එක මුං ඇටයයි, එක කඩල ඇටයයි, කොල්ලු තඹපු වතුර ස්වල්පයයි භාග්‍යතුන් වහන්සේ අනුභව කළේ. සමහරලාට සතියකට මෙච්චරයි, සමහරලාට සති දෙකකටම වළඳන්නේ එච්චරයි. එතකොට කොයි තරම් කුසගෙන පීඩා දැනෙන්නේ නැද්ද? කයට කොයි තරම් වෙහෙස දැනෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඒ ගොඩාක් ආහාර අඩු කරද්දී ඒ අල්ප ආහාරතාවය නිසා මම සමහර වෙලාවට මූත්‍රා කරන්න වාඩි වෙද්දී එතනම සමහර ලාවට සිහිය නැතුව ඇදගෙන වැටෙනවා. ඉතින් මම ඒ වෙලාවට අමාරුවෙන් නැගිටලා මම මගේ අතපය පිරිමදිද්දී මේ රෝම කූප කුණු වෙලා ඒ රෝම කූප ගැලවිලා මගේ අතට එනවා. ඒ වගේ මම බොහෝ කාලයක් ඇඟ සේදුවේ නැහැ, ස්නානය කළේ නැහැ. මම සමහර වෙලාවට ස්නානය කරන්නම් කියලා මේ ජලයට බහිද්දී ඒ ජලය මඩ පාටට හැරෙනවා. මේ ශරීරයේ මේ මඩ තට්ටු දූවිලි තට්ටු බැඳිලා පොතු ගැලවිලා යනවා. බලන්න එතකොට කොයි තරම් දුකක් අපගේ මහබෝසතාණන් වහන්සේ ශ්‍රී ශරීරයට දීලා තිනවද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතුරුදහන් වෙලා යනකම් උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී ශරීරයට දුක් දුම්නස් දුන්නා. උන්වහන්සේ දේශනා කරන කොයි තරම් කයට දුක් දුන්නත්
සිහියේ පුංචිවත් අඩුවක් උනේ නැහැ කියනවා. වීරියේ පොඩිම අඩුවක්වත් උනේ නැහැ කියනවා. ඒ සිහිය හොඳට පිහිටලා තිබ්බා කියනවා. වීරිය හොඳට පිහිටලා තිබ්බා කියනවා. මාරයා උන්වහන්සේ බොමැඩ සෙවණේ ඒ වාඩි වෙලා ඉන්නකොට නේරංජර ගඟ අසබඩ වැඩ ඉන්නකොට මාරයා ඇවිල්ලා කියනවා ශ්‍රමණ ගෞතමය දැන් ඔබට ජීවත් වෙන්න තියෙන එකයි මරණයට 999ක්ම තියෙන්නේ. වීරිය කරලා මේකේ ජයගත්ත කෙනෙක් නැහැ. ඒක නිසා ওই වීරිය අත්හැරලා දාන්න කියනවා. උන්වහන්සේ කියා හිටිනවා පාපී මාරය ඔබ දන්නවා නම් මම මේ ගන්න වීරිය මේ හමාගෙන එන සුළඟ මගේ ශරීරයේ පිසදාගෙන යද්දී ඒ සුළඟට පුළුවන් මේ නේරංජරා නදියේ සැඩපහර වේලවල දාන්න. ඒ තරම් වීරියක් මං අරගෙන ඉන්නේ. ඒ විදියටයි මං සිහිය පිහිටුවාගෙන ඉන්නේ. දේශනා කරනවා පින් කැමති කෙනෙක් ඉන්නවා නම් එයාට ගිහින් කියන්න දැන් මට පිනෙන් මට වැඩක් නැහැ කියනවා. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ? ඒ වෙනකොට සම්බුද්ධත්වයට පාරමී සම්පූර්ණයි. පින සම්පූර්ණයි. ඒක නිසායි මාරයට එහෙම කියන්නේ. උන්වහන්සේ ඊට පස්සේ ටික ආහාර අනුභවී පටන් ගත්තා. උන්වහන්සේටම තේරුම් ගියා මේසා දුකක් දීලත් මම අවබෝධ කරපු 아무තු ධර්මයක් නැහැ. එහෙමනම් මේ දුෂ්කර ක්‍රියාව નિરර්ථකයි, අර්ථ රහිතයි. එහෙමනම් මීට වඩා වෙන මාර්ගයක් තියනවද කියලා කල්පනා කරද්දී උන්වහන්සේට මතක් වුණා දඹරුක් සෙවණේ. උන්වහන්සේ කුඩා කවදී දඹරුක් සෙවණේ සියලු දෙනාම සීසාන මංගල්‍යයට සහභාගී වෙලා සිටිද්දී සිංගති පාමඩුළු පළඟක් බැඳගෙන උන්වහන්සේ ආනාපාන සතිය වැඩි උන්වහන්සේට මතක් වුණා. ඒ සිංගිති සිත එකතෙන් වුණා පළවෙනි ධානයට සමවැදුණු උන්වහන්සේට මතක් වුණා. උන්වහන්සේ කල්පනා කළා එහෙනම් මේක තමයි සම්මා සම්බුද්ධත්වයට එකම මඟ කියලා. උන්වහන්සේ අර දුර්වල කයින් යුක්තව ආනාපාන සතිය කරන්න මහන්සි ගත්තා. ආනාපාන සතිය කරගන්න අමාරුයි. ඒ තරමට කය ශක්තිමත් නැහැ. ඊට පස්සේ 6 වසරක් අනිත් පැත්ත හරවල තිබුණ පාත්‍රේ අමාරුවෙන් උන්වහන්සේ දෝතට අරගෙන ඊට පස්සේ වතුර පැම්පහසු වෙලා අමාරුවෙන් හොඳට සිවුරු පොරවගෙන භාග්‍යතුන් වහන්සේ බෝසත් අවදී බිමට නෙත්‍යුමා ගමට පිණ්ඩ පාත වැඩියා. ආන්නේ වෙලාවේ පස්වග භික්ෂුන් වහන්සේලා උන්වහන්සේව දාලා ගියා. උන්වහන්සේ ලාභ සත්කාර බහුල කරගත්තා විමුක්තිය අතහැරියා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ තමයි ඒක දන්නේ. භාග්‍යතුන් වහන්සේ විමුක්තිය අත්හැරියේ නැහැ. විමුක්තිය අවබෝධ කරන හරි පාරට වැටුනේ ආන්න එතකොටයි. උන්වහන්සේ කායික දුක් පීඩා මැඩගෙන භාග්‍යතුන් වහන්සේ කායික දුක් පීඩා සංසිඳවගෙන සුදුසු පරිදි ආහාර අරගෙන උදේවරුේ විතරක් ආහාර වළඳමින් භාග්‍යතුන් වහන්සේ භාවනා කරන්න පටන් ගත්තා. දැන් උන්වහන්සේ ටික තමන් වහන්සේගේ හිත වැඩෙනවා. ඊට පස්සේ උන්වහන්සේ වජිරාසනයේ මත වැඩ ඉඳිමින් දසමාර සේනා පරාජයට පත් කරලා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දැන් බලන්න කායික සැපේට යෑම ඒකාන්තයක්. කායට දුක් දීම ඒකාන්තයක්. මේවා ඔක්කොම අන්ත. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ සියලු විඳීම් බොමැඩ සෙවණේදී අවබෝධ කළා. වේදනා උපාදානස්කන්ධය කෙරෙහි යම් තණ්හාවක් ඇද්ද යම් බැඳී යාමක් ඇද්ද සියල්ල අවබෝධ කරලා වේදනා උපාදානස්කන්ධයෙන් නිදහස් වුණා. පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙලා උතුම් අරහත්වයට ශාස්ත්‍රුන් වහන්සේපත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ වේදනාව ගැන තියෙන උතුම් බුද්ධ දේශනාවක් තමයි අද දවසේ සම්බුදු සුවඳ වැඩසටහනෙන් ඔබ ශ්‍රවණය කරන්නේ. ඉතින් මේ දේශනාවේ නම තමයි පඨම වේදනා සූත්‍රය. ඒ වගේම ඔබට අහන්න ලැබෙනවා ඒත් එක්කම ဒုတိ ය වේදනා සූත්‍රයත්. ඒ දේශනා දෙකම එකටම තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිස්සෝ ීමා භික්ඛවේ වේදනා. මහණෙනි වේදනා තුනක් තියෙනවා. කතමා තිස්සෝ මොනවද ඒ වේදනා තුන? පළවෙනි එක තමයි සුඛා වේදනා සැප විඳීම. දුක්ඛා වේදනා දුක් විඳීම. තුන්වෙනි එක තමයි අදුක්ඛම සුඛා වේදනා දුක් සැප රහිත වේදනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදේ තීතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා කියන අර්ථයෙන් තමයි
වේදනාව කියලා කියන්නේ. දැන් අපිට වේදනාව කිව්වම මතක් වෙන ඔළුවේ කැක්කුම්, බඩේ කැක්කුම්, කොන්දේ කැක්කුම්. අපි හිතන්නේ වේදනාව කියන්නේ දුක් විඳීමට විතරයි කියලා. නමුත් එහෙම නෙමෙයි. විඳිනවා කියන අර්ථයෙන් යමක් විඳිනවාද ආන්නයකට තමයි වේදනාව කියලා කිව්වේ. එහෙනම් සමහර වෙලාවට අපිට ඇති වෙනවා සැප විඳීම. ඔන්න සැප විඳීම මහම hina වෙනවා, අප්පුඩි ගහනවා, නිකම් මූණ පිපිදිලා එනවා. ඔන්න එහෙම සතුටත් එක්ක. ඊට පස්සේ ඔන්න දුක් වේදනාවක් එනවා, මූණ පුලුටු වෙනවා. ඊට පස්සේ ඔන්න කඳුළු කඩා වැටෙනවා. ඊට පස්සේ කඳ කෙලින් තියාගෙන ඉන්න බෑ. ඔන්න කොණ්ඩේ කඩා ගන්නවා, පපුවේ අත් ගග අඬන්න පටන් ගන්න. ඔන්න දුක් වේදනාවේ ස්වභාවය. ඊළඟට අදුක්කම සුඛ වේදනා, දුක් සැප රහිත විඳීම. ඔහි කම්බලට අත ගාගෙන පැය ගානක් ඔහි හිතේ තින්න පුළුවන්. සැපක් ඇති වෙන්නෙත් නැහැ, දුකකුත් නැහැ. දැන් ඔය අපි දැකලා තියෙන සමහර ලාවට අපි වාහන වල යද්දී අම්මලාගේ ඉස්සරහට වෙලා කම්බල රත තියන ඔහි ඉන්නවා. වාහන පාස් වෙනවා කිසිවගක් නැහැ. දැන් සමහරවිට වාහන වල යද්දී අපි ඕන පාර දිහා බලාගෙන යනවා. ඒ දකින්න දේවල් නිසා සැපක් ඇති වෙන්නෙත් නැහැ, දුකක් ඇති වෙන්නෙත් නැහැ. දුක් සැප රහිත විඳීමක් තමයි ඇති වෙන්නේ. එහෙනම් මේවා ඔක්කොම විඳින දේවල්. සැපත් විඳිනවා, දුකත් විඳිනවා, දුක් සැප රහිත විඳීමත් විඳිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමාකෝ භික්කවේ තිස්සෝ වේදනාති. ඔන්න ඕව තමයි වේදනා තුන කියලා දේශනා කරනවා. ඊළඟට වදාරනවා සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්දස්ස ශාවකෝ. සමාහිත සිත් තියෙන. දැන් වේදනාව අවබෝධ කරන්න නම් කායානුපස්සනාව කලින් වඩලා තියෙන්න ඕනේ. දැන් කාය ක්‍රියාව ගැන සිහිය නැත්නම් දැන් ඉදිරියට යද්දී ආපසු වෙද්දී වටපිට බලද්දී ඉදිරිය බලද්දී මේ දේවල් ගැන Tamanට සිහියක් නැත්නම් ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට හාන්සි වෙලා ඉන්නකොට සතර ඉරියව්වේ Taman සිහිය පවත්වලා නැත්නම් එයාට වේදනාවන් ප්‍රකට වෙන්නේ. මොකද දැන් අපි ඉදිරියට අරගෙන යන ආපස්සු හැරිලා එන මේ ශරීරයේ තමයි මේ බඹයක් පමණ ශරීරයේ තමයි ඇස් දෙක පිහිටලා තියෙන්නේ. මේ ශරීරයේම තමයි කන් දෙක පිහිටලා තියෙන්නේ. මේ ශරීරයේම තමයි නාසය පිහිටලා තියෙන්නේ. මේ ශරීරයේම තමයි දිව පිහිටලා තියෙන්නේ. මේ ශරීරයේම තමයි කය පිහිටලා තියෙන්නේ. මේ ශරීර ගුහාව ඇතුළෙමයි මනසක් තියෙන්නේ. එතකොට මේ ආයතන 6 මුල් කරගෙනමයි ඇහැට සැපසහගත ස්පර්ශයක් ඇති වෙද්දී ඔන්න සැප විඳීමක් ඇති වෙනවා. දුක් සහගත ස්පර්ශයක් ඇති දුක් විඳීමක් ඇති වෙනවා. දුක් සැප රහිත උපේ මේ ස්පර්ශයක් ඇති වෙද්දී දුක් සැප රහිත විඳීමක් ඇති වෙනවා. එහෙනම් ඇසෙන් යම් සේද රූප දැකීමෙන් සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙන්නේ ඒ විදිහටමයි කනිනුත්. කන තුලත් සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. කන මුල් කරගෙන ඊළඟට නාසය මුල් කරගෙනත් සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. ඊළඟට දිව මුල් කරගෙනත් සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. කය මුල් කරගෙනත් මනස මුල් කරගෙනත් සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනාච පජානාති. දැන් අර නුවණ තියෙන සිහි කල්පනාව තියෙන සමාහිත සිත තියෙන ශ්‍රාවකයා මොකද කරන්නේ? ඔන්න ඔය කියන සෑම වේදනාවක්ම හොඳට තේරුම් ගන්නවා කියනවා. ඊට පස්සේ දේශනා කරනවා වේදනා නංච සම්භවං. වේදනාව විතරක් නෙමෙයි, වේදනාවේ හට ගැනීමත් අවබෝධ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති. තමාගේයි සලකන මේ ජීවිතය තුළ වේදනාවන් පවතින විදිහ බලනවා. ඊළඟට බාහිර ජීවිත තුළ වේදනාව මෙන්න මේ ආකාරයි කියලා බලනවා. ඊළඟට දේශනා කරනවා සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. මෙන්න මේ විදිහයි වේදනාවන්ගේ හට ගැනීම. ඊළඟට වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. මෙන්න මේ විදිහයි වේදනාවේ නැති වී යාම. සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. හට ගැනීමත් නැතිවීමත් මෙන්න මේ විදිහයි වේදනාවේ කියලා නුවණින් විමසනවා. දැන් කොහොමද මේක හටගන්නේ? දැන් එතකොට තමයි ආයතන ගැන විග්‍රහය අපි දැනගෙන ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඇහත් රූපයත් නිසා
චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහත් රූපයත් නිසා ඇහි විඥානය හට ගන්නවා. ඊළඟට තින්නම් සංගති පස්සෝ. ආන්නේ කාරණා තුන මොකද? ඇහත් රූපයත් මුලලා හටගත්ත විඥානයත් කියන ඔය කාරණා තුන එකතු වීමෙන් මොකද වෙන්නේ? ඇසේ ස්පර්ශය හට ගන්නවා. අන්න පස්සපච්චය වේදනා. ස්පර්ශයෙන් තමයි විඳීම හටගන්නේ. ඔන්න දැන් හට ගැනීම බැලුවා. එතකොට ස්පර්ශයේ යම් තාක් තියනවාද? වේදනාව ඒ තාක් තියෙනවා. ස්පර්ශය වෙනස් වෙමින් පවතිනකොට වේදනාව වෙනස් වෙමින් පවතිනවා. ස්පර්ශය නිරුද්ධ වෙද්දී මෙන්න විඳීම නැති වෙනවා. පින්වත්නි, මේක වේගින් වෙන එකක්. බුදුරජාණන් වහන්සේ වදාළේ වේදනා බුබ්බුලූපමා. වේදනාව කියන දිය බුබුලක් වගේ කියනවා. ඔන්න වහින වෙලාවට මේ ඔන්න දිය බිඳුවක් වැටෙනවා, දිය බුබුලක් හට ගන්නවා. ඊළඟ දිය බිඳුව වැටෙද්දී ඒ දිය බුබුල බිඳිලා තව බුබුලක් හට ගන්නවා. සුළු වෙලාවයි තියෙන්නේ. දැන් අපිට මේ සැප විඳීම එක දිගටම තියෙනවා වගේ තේරුණාට ඒක වෙනස් වෙවි තියෙන. මේ හට ගන්නවා, මේ වෙනසෙනවා, මේ හට ගන්නවා, මේ වෙනසෙනවා. හේතුව දීර්ඝ කාලීනව තියෙනකන් අපිට හිතෙනවා මේ වේදනාව දීර්ඝ කාලීනව තියෙන එකක් කියලා. නමුත් හොඳට සිහියෙන් බලද්දී අරමුණක් පාසා ස්පර්ශයක් පාසා විඳීම් හටගෙන ස්පර්ශය වෙනස් වෙලා යන විඳීම් ගොඩක් තමයි තියෙන්නේ. අන ශ්‍රාවකයා මේක හොඳට දකිනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යත්ත චේතා නිරුද්ධಂತಿ. යම් තැනකදී ඒ රහතන් වහන්සේලා පිරිනිවන් පාද්දී අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාද්දී මෙන්න මේ සියලු විඳීම් නිරුද්ධ වෙලා යනවා නම් ආන්නේකත් ඒ රහතන් වහන්සේලා හොඳට දන්නවා කියනවා. ඒක කොහොමද උදාහරණකින් දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ? දැන් ඔන්න වළං හදන මිනිස්සේ ඒ පෝරණුවේ රත් කරපු වළං මොකද කරන්නේ? පෝරණුවෙන් බිමට බානවා. බිමට බාලා බිම එක එක තැන්වල තියෙනවා. දැන් තිබ්බට පස්සේ හිමින් සැරේ අර තියෙන තැනම මොකද වෙන්නේ? අර රස්නේ ගතිය ටික අඩු වෙලා එහෙම නිවිලා ගිහින් අන්තිමට වළං කට්ට විතරක් ඉතුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රහතන් වහන්සේලා පිරිනිවන් පාද්දී ආන්නේ වගේ කියනවා. අන්තිමට මේ රූපකය විතරක් ඉතුරු වෙනවා. සසරේ අවිද්‍යා සහගතව විඳපු විඳීම් යම් තාක්ද ඒ සියලු වේදනා විද්‍යාව ඉපදවීමත් සමග උන්වහන්සේලා සියල්ල අවබෝධ කරනවා. ඒක නිසා මත්තේ භවයක් කරා යන්න වේදනා උපාදානස්කන්ධයක් නැහැ. තියෙන වේදනා ස්කන්ධයක් විතරයි. ඒ වේදනා ස්කන්ධෙ හේම සිසිල් වෙලා යනවා. ඔන්න පිරිනිවන් පානවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනානං khaya bhikkhu නිච්ඡාතෝ පරිනිබ්බුතෝති. ඔය කියන විදිහට සියලු විඳීම් ඡය කරලා දාපු ඒ රහතන් වහන්සේ කෙලෙස් පිපාසයකින් තොරව පිරිනිවන් පානවා කියලා භාගතුන් වහන්සේ වදාලා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කියන වේදනා තුන අපි දකින්න ඕන විදිහක්. ဒုတိ ය වේදනා සූත්‍රයේදී භාගතුන් වහන්සේ වදාලා සැප වේදනාව දකින්න කියන දුකක් විදියට. ඒ සැප වේදනාව අනිත්‍ය එකක්. අනිත්‍ය නිසා මේ සැප වේදනාව දුකටයි යයිති. දැන් බලන්න සැප වේදනාව හැමතිස්සෙම නැහැ. ඒ සැප වේදනාව නැති වෙච්ච ගමන් අපේ හිතේ තියෙන සතුට එතනින්ම ඉවරයි. එහෙනම් සැප දකින්න කිව්වොත් දුකක් විදියට. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දුක් වේදනාව දකින්න කිව්ව උලක් හැටියට. දැන් බලන්න එක දිගට කල මේ කෝලාහල වෙද්දී අරුබුද වෙද්දී ජීවිතේට ප්‍රශ්න එද්දී දුක් පීඩා එද්දී නිකන් උලක ඉඳුවා වගේ හැම තිස්සෙම කායික පීඩා මානසික පීඩා මැද්දේ තමයි එයාට වාසය කරන්න වෙන්නේ. අන්න භාග්‍යතුන් වහන්සේ දකින්න කිව්වා දුක් විඳීමක් කෙනකොට මේක උලක් හැටියට. ඊළඟට දකින්න කිව්වා දුක්සප රහිත වේදනාව උපේක්ෂා විඳීම දකින්න කිව්වා අනිත්‍ය වශයෙන්. මහණෙනි ඔන්න ඔය විදිහට සැප වේදනාව දුකක් වශයෙන් දකිනවා නම් දුක් වේදනාව උලක් හැටියට දකිනවා නම් දුක් සැප රහිත වේදනාව අනිත්‍ය වශයෙන් දකිනවා නම් ආන්නේ භික්ෂුවට තමයි ආර්යයන් වහන්සේ කියන්නේ. එහෙනම් දැන් අපේ ලෝකේ තියෙන සැප වේදනාවත් මගේ. දුක් විඳින්නේ මමනේ. ඒ දුක් වේදනාවත් මගේ.
මේ විඳින වේදනා ඔක්කොම මගේ කියාගන්න එකක් නේ. නමුත් වේදනාවේ යථාර්ථය දකින්න කෙනා නිකං කෙනෙක් නෙමෙයි කියනවා. එයා ආර්යයන් වහන්සේ නමක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්නේ භික්ෂුව තමයි වේදනාවේ යථාර්ථය මනාකොට දැකගත්තේ. සසර බන්ධන බිඳලා දැම්මේ ආන්නේ කෙනා කියනවා. සසරේ බන්ධන අනිත් පැත්තට හරවලා පෙරලලා දැම්මේ ආන්නේ කෙනා කියනවා. මාන්නේ සම්පූර්ණයෙන්ම නැති කරලා දුක් අවසන් කළේ ආන්නේ කෙනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා යෝ සුඛං දුක්ඛ මතෝ අදක්කි සැපේ දැක්කේ දුකක් විදියට නම් ඒ වගේම දුක්ඛ මද්දක්කේ සල්ලතෝ දුක දැක්කේ උලක් වශයෙන් නම් අදුක්කම සුඛං සන්තං මේ දුක් සැප රහිත විඳීමම ශාන්ත විදියට දැක්කනම් ඒ වගේම අදක්කිනං අනිච්චතෝ ඒ අදුක්කම සුඛය දුක් සැප රහිත වේදනාව අනිත්‍ය වශයෙන් දැක්කා නම් සවේ සම්මද්දසෝ බික්කු යතෝ තත්ත විමුච්ඡති සියලු ආකාරයෙන් හොඳට නුවණින් දැක්කා නම් මේ විඳීමල යථාර්ථය ආන්නේ කෙනා තමයි වේදනාව කෙරෙහි තියෙන ඇල්ම අතහැරලා නිදහස් වෙන්නේ. අභිඤ්ඤා වෝසිතෝ සන්තෝ සවේ යෝගාතිගෝ මුනීති ආන්නේ ශ්‍රාවකයා සියලු අභිඤ්ඤාවන්ගේ පරතරට ගිහින් ශාන්ත නිවන සාක්ෂාත් කරගන්නවා කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒක නිසා පින්නත් අපිත් මේ නොයෙක් විදින අය. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ විදියට එක ආයතනයක තුල මේ වේදනා තුනක් හට ගන්නවා. ඇස තුල සැප විඳීම්, දුක් විඳීම්, දුක් සැප රහිත විඳීම් කියන වේදනා තුනක් හට ගන්නවා. ඊළඟට කන තුලත් වේදනා තුනක් හට ගන්නවා. ඔය විදිහට ආයතන 6ෙම වේදනා තුන ගානේ. එතකොට වේදනා 18 විදිහක්. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා අතීත අනාගත වර්තමාන විදියට මේවා බලන්න කියනවා. එතකොට වේදනා 36 ආකාර විදියට දේශනා කළා. අවසාන වේදනාව 108 ආකාර වශයෙන් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව සතිපට්ඨාන වේදනානුපස්සනාව දේශනා කළේ මෙන්න මේ කියන වේදනා උපාදාන ස්කන්ධය අවබෝධ කරගන්නයි. ඉතින් ඒක නිසා අපිටත් පුළුවන් නම් ටික ටික හරි මේ කයේ ඉරියව් පැවැත්ම ගැන සිහිය පිහිටවගෙන සිහිනුවන බලවත් කරගෙන අපිට පුළුවන් නම් ඇහෙන් දකින රූපය හමුවේ උපදින සැප විඳීම් දුක් විඳීම් දුක් සැප රහිත විඳීම් මේක සාමිස සැප විඳීමක් මේක සාමිස දුක් විඳීමක් මේක සාමිස උපේක්ෂා විඳීමක් කියලා සාමිස විඳීම් දැනගන්න පුළුවන් නම් ඊළඟට බණ භාවනා කරද්දී මේක නිරාමිස සැපක් මේක නිරාමිස දුක් විඳීමක් මේක නිරාමිස උපේක්ෂා විඳීමක් කියලා සමාධියෙන් ඇතිවන සැප දුක් උපේක්ෂාත් එයාට බලන්න පුළුවන් නම් එයා සාමිස නිරාමිස සියලු වේදනා අවබෝධ කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමනම් සාමිස වේදනාව වෙන්නත් පුළුවන් නිරාමිස වේදනාව වෙන්නත් පුළුවන් යම් තාක් වේදනාවක්ද ඒ සියලු වේදනාවල හට ගැනීම තමයි ස්පර්ශය. ඒ ස්පර්ශයෙන් හටගන්න වේදනාව ස්පර්ශය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ විදිහට දකිද්දී එයා වේදනාව පිළිගන්නේ නැහැ. වේදනං නාබිනන්දති වේදනාව පිළිගන්නේ නැහැ. නාබිවදති වේදනාව ගැන සතුටින් කතා කරන්නේ නැහැ. නාජ්ජෝ සායතිට්ඨති ඒකේ බැසගන්නේ නැහැ. ඔය විදිහට වෙද්දි මොකද වෙන්නේ? ඒ කෙරෙහි යම් ඇල්මක් තිබුණාද ඒ ඇල්ම දුරු වෙලා යනවා. ඇල්ම දුරු වෙද්දී උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වෙද්දී භවේ නිරුද්ධ වෙනවා. භවේ නිරුද්ධ වෙද්දී ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් යුතු සසරින් නිදහස් වෙලා යනවා. ඉතින් ආන්නේ කියන නිදහස් වීමට අපේ භාගතුන් වහන්සේපත් වුණා. ඒ අමා නිවන දුටු රහතන් වහන්සේලා මේ වේදනාවෙන් නිදහස් වුණා. ඉතින් අපටත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ඒ රහතන් වහන්සේලා අවබෝධ කළ ඒ උතුම් මේ වේදනානුපස්සනාවට අයිති ධර්මයන් අවබෝධ කරගෙන වේදනාවෙන් නිදහස් වෙලා ඒ අමා මහ නිවන අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න අපි සියලු දෙනාටත්
වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දින සම්බුදු සුවඳ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ බුත්තල කටුගහගල්ගේ පදිංචි 2021 මැයි 10 වන දිනට තුන්වෙනි උපන්දිනයේ යෙදුන දහම්සා මෙත් සරණී දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත් PM මජිත් කුමාර මහත්මයා, AM ලක්මිනී දමයන්ති මහත්මිය සහ ලග්ජිත හඳුන්කූරු ආයතනයේ සේවක පිරිස එකතු වෙලා අද මේ ධර්ම දානමේ පින සම්පූර්ණ කරගන්නවා. ඉතින් පින්වත්නි, බොහොම සතුටු වෙන්න ජීවිතේ කලාතුරකින් රැස් කරගන්න ලැබෙන අග්‍ර වූ ධර්ම දානමේ පිනක් තමයි ඔබ මේ සම්පූර්ණ කරගත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළ විදියට මේ රැස් කරන අග්‍ර පින ඔබට බොහෝ කල මේ ජීවිතේත් අනන්ත සසරේ බොහෝ සැප විපාක පිණිස නිවන පිණිස ඒකාන්තෙන් උපකාර වෙනවා. ඉතින් මේ රැස් කරපු උදාාර පින අපි මුලින්ම පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා සැපයෙන් සැපයටපත් වෙත්වා. ඔබ පවුලේ සියලු දෙනාටත් ඒ ලග්ජිත හඳුන්කූරු ආයතනයේ සේවක සියලු දෙනාටත් නිරන්තරයෙන් ධාර්මික රැකවරණ සලසත්වා. දෙවියෝ වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දේවයන් වහන්සේ මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේ බොහෝ කල් වැඩ වසමින් ලෝක ශාසනික සේවාවන් නිදුකින් ඉෂ්ට සිද්ධ කරමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට මේ පිනද හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මැයි මාස 10 වන දිනට තුන්වෙනි උපන්දිනයේ සමරු දහම්සා මෙත් සරණී දියණියට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේ මෙම දියණියගේ දෙමව්පියන්ට මේ පින අනුමෝදන් වෙත්වා. එම පින්වත් දියණියටත් පින්වත් දෙමව්පිය දෙපළටත් මේ රැස් කළ පිනේ ආනුභාව බලයෙන් තුනුරුවනේ සෝවිසි මහා ගුණ බලයෙන් දෙව්රක වරණින් සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් සැලසේවා. කරන කියන ධාර්මික සියලු කටයුතු පින්වත් සිඟිති දියණියගේ අනාගත අධ්‍යාපන කටයුතු බලාපොරොත්තු සියල්ල ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සියලු දෙනාටද වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් JM මජිත් කුමාර මහත්මයාටත් AM ලක්මිනී දමයන්ති මහත්මියටත් ලග්ජිත හඳුන්කූරු ආයතනයේ සේවක මහත්ම මහත්මීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ දායකත්වයේ දරුවේ සියලු පින්වතුන්ටත් නන්නයරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ සියලු දෙනාටම මේ පුණ්‍යානුභාව බලයෙන් තුනුරුවනේ සූවිසි මහා ගුණ බලයෙන් දෙවියන්ගේ දෙව්රක වරණ සැලසීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දීර්ඝායු සම්පත් සැලසේවා. කරන කියන සියලු ව්‍යාපාර කටයුතු රැකී ආරක්ෂා කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු දෙනාටද ජීවිතේ බොහෝ පින් රැස් කරගෙන සීලාදී උතුම් ගුණධම් සම්පූර්ණ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින කොරෝනා වෛරසය වැළඳීමෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. පැමිණ තිබෙන කායික මානසික දුක් පීඩා දුරු වෙලා කායික මානසික සැපසැහැල්ලු ඇති වේවා.
ඒ සියලු දෙනාටද ගෞතම බුදු සසුනේ සනාතන පිහිට පිළිසරණ ලබන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ලංකා වාසී ලෝක වාසී මහා සංඝරුවනටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക උපාසක පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ නිවසේ රැඳී සිටමින් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබගේ පවුල්වල සෑම සියලු දෙනාටමත් දුවා දරුවන් සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් වූ ජීවිත ලැබේවා. සියලු දෙනාට ගෞතම බුදු සසුනේ බොහෝ පින් රැස් කරගෙන කුසල ධර්මයන් උපදවාගෙන ගෞතම බුදු සසුනේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.